ආයුබෝවන් සියලුම දෙනාට ඔබට මතක ඇති මීට ඉස්සෙල්ලා මම සීමාව පාඩම ඔබ වෙනුවෙන් සිදු කරා. ඉතින්දී බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම් ආවා. ඒ කියන්නේ 13 වසරේ දරුවන් ඉල්ලීම් කරා. අනුකලනය පුනරීක්ෂණ පාඩමක් ඔවුන්ට කරන්න කියලා. ඒ සඳහා ඔවුන්ගේ ඉල්ලීමට අහුම්කන් දීමක් වශයෙන් මම අනුකලනය පුනරීක්ෂණ පාඩමක් අද කරන්න සූදානම් කරගත්තා. ඒතර ව්‍යුත්පන්නය කියලා කියන්නේ මොකක්ද? අපි ව්‍යුත්පන්නය කියලා කියන්නේ සිතේක අවකලන සංගුණිකයේ සෙවීම. ඒතර ව්‍යුත්පන්නය සොයනවා කියන දේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ප්‍රතිව්‍යුත්පන්නය සොයනවා කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඔබට ව්‍යුත්පන්නයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය එහෙම නැත්නම් ප්‍රතිව්‍යුත්පන්නය කරන්නේ කොහොමද කියලා කියන්න. y = fx කියන සිතය x විශයෙන් අවකලනය කරාම එහෙම නැත්නම් ව්‍යුත්පන්නය කරාම dy/dx ලැබෙනවා. එතකොට මෙන්න මේ dy/dx ට කියනවා ප්‍රතිව්‍යුත්පන්නය කියලා. එහෙම නැත්නම් අවකලනය කරනවා කියලා. එතකොට මේ dy/dx අපි මේ ආකාරයටත් සංකේත කරනවා f' x කියලා. එතකොට මම අද කරන්න යන්නේ සිතේක ප්‍රතිව්‍යුත්පන්නය සෙවීම. ඒ කියන්නේ y දුන්නම ඒක අවකලනය කරාම ලැබෙනවා dy/dx. එමන් dy/dx දුන්නම ප්‍රතිව්‍යුත්පන්නය කරාම තමයි y ලැබෙන්නේ. ඒක තමයි අනුකලන ක්‍රියාදාමය කියලා කියන්නේ. අපි හිතමු phi x කියන සිතය ගත්තම මේ phi x කියන සිතය අවකලනය කරාම අපිට ලැබෙනවා කියලා fx කියන සිතය. phi x අවකලනය කරාම එහෙම නැත්නම් ව්‍යුත්පන්නය සෙවුවම අපිට fx කියන සිතය ලැබෙනවා. ඔබ ව්‍යුත්පන්නය ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම d යට dx phi x ධන c. මේකේ c කියලා කියන්නේ මම නියතයක්, අභිමත නියතයක්. මෙතෙන්දී phi x අවකලනය කරාම අපිට fx සිතය ලැබෙනවා. c නියතය අවකලනය කරාම අපිට ලැබෙන්නේ ශූන්‍ය. ඒ බව අපි දන්නවා. ඒක ශූන්‍ය ලැබෙන්නේ. එහෙමනම් මේ අවස්ථාවේදී ව්‍යුත්පන්නය කළා තමයි මේක ලබාගෙන තියෙන්නේ. එහෙමනම් මේ fx ප්‍රතිව්‍යුත්පන්නය කරාම ලැබෙන්න ඕන මේක. ඉතින් එතෙන්දී බලමු මේක මම මේ ආකාරයට ලියන්නම්. fx සිතය ප්‍රතිව්‍යුත්පන්න කරාම එහෙම නැත්නම් අනුකලනය කරාම ලැබිලා තියෙන්නේ phi x ධන c. මේකේ c කියන්නේ අභිමත නියතයක්. එතන මේ ආකාරයට අපිට පුළුවන් d යට dx x වර්ගය ධන 2 කියන සිතය බෙදීම 2 අවකලනය කරාම අපිට ලැබෙනවා ඔබ දන්නවා 2x බෙදීම 2. නියතය අවකලනය කරාම ලැබෙන්නේ බිඳුවයි. එහෙමනම් x අනුකලනය කරාම ලැබෙන්නේ අපිට x වර්ගය බෙදීම 2 ධන c යම් කිසි නියතයක්. මේ ආකාරයටම ගත්තම අපිට පුළුවන් අනුකලනය x වල n ධන 1 බෙදීම n ධන 1 ධන c මෙතෙන්දී n අසමාන වෙන්න ඕන. ඍණයකට නැත්නම් මෙතන අත දැක්කීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ අවස්ථාවේදී එන්නේ අනුකලනය මේක අවකලනය කරාම d යට dx මේක අවකලනය කරාම අපිට ලැබෙනවා n ධන 1 x n ධන 1 ඍණ 1 බෙදීම මේක තිබුණා n ධන 1ක් රේණියත එළියට ගත්තා c අවකලනය කරාම ශූන්‍යයි. ඒතර මේ මෙතෙන්දි මේක අපිට පේනවා මේ ඇවිල්ලා තියෙන්නේ x වල n වෙනි බලය. එහෙමනම් අපිට ලියන්න පුළුවන් මේක x වල n වෙනි බලය x වල n වෙනි බලය dx අනුකලනය කරාම ලැබෙන්නේ x වල n ධන 1 බෙදීම
n ධන 1 ධන c. මේක අපිට පුළුවන් ඉතා පහසු අනුකලනය කිරීමේ සූත්‍රයක් හැටියට භාවිත කරන්න. ඒ කියන්නේ ඕනම අවස්ථාවකදී අපිට ඕනම දෙයක් අනුකලනය කරනකොට x වල පස්වෙනි බලය එහෙමනම් අනුකලනය කරන අවස්ථාවේදී මෙතෙන්ට එන්නේ x වල 5 ධන 1 බෙදීම 5 ධන 1 ධන c කියලා. අපිට පේනවා ඇති මේකට එකක් එකතු වෙලා තියෙනවා. ඒක 5 ධන 1කින් බෙදලා තියෙනවා. එහෙමනම් x වල 7 වෙනි බලය dx මේ ආකාරයටම ඕනම එකක් අපිට පුළුවන් වෙනවා මේ විදිහට අනුකලනය කරන්න. හැබැයි මතක තියාගන්න මේක හරියන්නේ n සමානයි ඍණ 1 නම් පමණයි. n සමානයි ඍණ 1ේදී මේක මේ සූත්‍රය භාවිත කරන්න බෑ. එකයට x වල 10 වෙනි බලය dx සමානයි මේක අපිට ලියන්න පුළුවන් x වල ඍණ 10 dx. එhmenan අර සූත්‍රය අනුව x වල ඍණ 10 ධන 1 බෙදීම ඍණ 10 ධන 1 ධන c. මෙහි c අනු අභිමත නියතයක්. ඔබ මේ වෙනකොට මේ පාඩම ඉගෙනගෙන තියෙනවා මම මතක් කිරීමක් පමණයි මේ සිදු කරන්නේ. ඊළඟට එහෙමනම් අපි බලමු දැන් අවකලනයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය අනුකලනය බව දන්නවා. එහෙමනම් අපි බොහෝ ශිත ටිකක් අරගෙන බලමු ඒවා අනුකලනය කරාම මොකද එන්නේ කියලා. මේ ආකාරයට d යට dx sin x කියන්නේ sin x අවකලනය කරාම අපිට ලැබෙනවා cos x. එහෙමනම් cos x අනුකලනය කරාම අපිට ලැබෙන්නේ sin x ධන c. d යට dx cos x අනුකලනය කරාම අවකලනය කරාම අපිට ලැබෙන්නේ ඍණ sin x. එහෙමනම් අපි ඍණ sin x dx අපිට ලැබෙන්න ඕන cos x ධන c කියලා. ඉතින් මේ විදිහට තව අපිට පුළුවන් d යට dx tan x අවකලනය කරාම අපි දන්නවා sec වර්ගය x ලැබෙනවා. එහෙනම් sec වර්ගය x අනුකලනය කරාම අපිට ලැබෙන්න ඕන tan x ධන c. මම කිව්වා අනිශ්චිත අනුකලනයක්. ඒක නිසා තමයි මේ අභිමත නියතයක් එන්නේ. d යට dx cot x අවකලනය කරාම අපිට එන්නේ cosec වර්ගය x. එහෙමනම් cosec වර්ගය x අනුකලනය කරාම අපිට එන්න ඕන ඍණ cot x ධන c. මේ ඍණ ලකුණ මම මාරු කරලා ගත්තා. ඒ වගේම d යට dx sec x අවකලනය කරාම අපිට එනවා sec x tan x. එහෙමනම් sec x tan x අනුකලනය කරාම අපිට ලැබෙන්න ඕන sec x ධන c. d යට dx cosec x අවකලනය කරාම අපිට එන්නේ cot x ඍණ cot x cosec x. එහෙමනම් cot x cosec x අනුකලනය කරාම අපිට ලැබෙන්න ඕන ඍණ cosec x ධන c කිය. දැන් මෙතෙන්දී ඔබට පේනවා ඇති cos x අනුකලනය කරලා අරගත්තා. sin x පුළුවන් අපිට ඕනම් මෙතන මේ ඍණ ලකුණ නැති කරලා මේක මෙතෙන්ට ඍණ දාන්න පුළුවන්. sec වර්ගය x පුළුවන්, cosec වර්ගය x පුළුවන්, sec x tan x පුළුවන්, cot x sec x අනුකලනය කරන්න පුළුවන්. එහෙම නමුත් sec x අනුකලනය කරන්න බෑ මේ විදිහට එක සැරේට කියන්න දෙයක් නෑ. cosec x නුත් එක සැරේට කියන්න බෑ අපිට. cot x tan x ඒ කිසිම දෙයක්
එක සැරේට කියන්න බෑ මේ වෙනකොට. නමුත් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. මේ ආකාරයට ගන්න. ඒ වගේම තමයි අපි තවත් ගන්න දේවල් ටිකක් තියෙනවා. d යට dx ln x අවකලනය කරාම අපි දන්නවා අපිට එන්නේ 1ට x. එහෙමනම් 1ට x අනුකලනය කරාම අපිට ලැබෙන්න ඕන ln x දානසි. දැන් ඔබට මතකයිද අර මුල්ම උදාහරණයේදී අපි කිව්වා n අසමානයි ඍණ 1 නම් ඒ ක්‍රමයට හදන්න බෑ කියලා. මම දැන් මේ තියෙන්නේ n සමානයි ඍණ 1 වෙච්ච අවස්ථාව. එහෙනම් 1ට x වල අනුකලනය කරාම එන්නේ ln x ධනසි. දැන් මේ වෙනකොට ඔබ ප්‍රධානම දේවල් ටිකක් ඉගෙනගෙන තියෙනවා. ඒ අනුව අපි දැන් මෙතනින් ඉදිරියට යමු. තව ගන්න පුළුවන් අපිට ex ශ්‍රිතය අවකලනය කරාම ලැබෙන්නේ ex. එහෙනම් ex අනුකලනය කරාම ලැබෙන්නේ අපිට exම තමයි. ඒ කියන්නේ d යට dx ex ඝාතීය ශ්‍රිතය අවකලනය කරාම අපිට ලැබෙන ex. එහෙනම් ex ශ්‍රිතය අනුකලනය කරාමත් අපිට ලැබෙන්නේ exම තමයි. මේක අනිශ්චිත අනුකලනය. ඒ නිසා ධනසි. ඊළඟට අපි බලමු අනුකලනය පිළිබඳ නීති ටික මතක් කරගන්න. අනුකලනය නියතයක්. ඒ කියන්නේ නියතයක් අනුකලනය කරාම ලැබෙන්නේ අපිට x විශේෂයෙන් අනුකලනය කරාම එන්නේ ධන c. අනුකලනය gx ධන fx අපිට පුළුවන් වෙනවා මේ ආකාරයටම gx ශ්‍රිතය අනුකලනය කළා fx ශ්‍රිතය අනුකලනය කරන්න. මේ නීති මේ වෙනකොට ඔයාලා ඉගෙනගෙන තියෙනවා. මම මේ මතක් කරන්න තමයි මේ ලියන්නේ. ඒ වගේම අපිට පුළුවන් අනුකලනයේ gx ධන ඍණ fx dx. එතෙන්දිත් අපිට පුළුවන් අනුකලනය gx ශ්‍රිතය අනුකලනය කරලා ඉවර වෙලා ඒකෙන් අපි fx ශ්‍රිතය අඩු වෙයි. මෙන්න මේ ආකාරයට ඉතා සරල නීති ටිකක් අපි අනුකලනය පිළිබඳ නීති හැටියට සලකනවා. ඉතින් මේ අනුව අපිට පුළුවන් මේ නීති පාවිච්චි කරලා ඉතා කුඩා ගණන් කීපයක් හදන්න. අපි හිතමු පළවෙනි නීතිය යටතේ අනුකලනය 2 dx. ඉතින් මෙතෙන්දී අපිට පුළුවන් මේ නියතය අනුකලන ලකුණෙන් එළියට ගන්න. එතකොට එනවා dx. එතකොට මෙතන මේ අනුව 2x ධන c වෙනවා. මේ පළවෙනි නීතිය භාවිතා කරලා තියෙනවා. ඊළඟට දෙවෙනි නීතිය මම භාවිතා කරන්නම් මේ ආකාරයට 2x ධන x වර්ගය dx. මට පුළුවන් මෙතෙන්දී 2 අනුකලනය x dx ධන අනුකලනය x වර්ගය dx කියලා දාන්න. එතෙන්දී එනවා 2 x වර්ගය බෙදීම 2 ධන x ඝනය බෙදීම 3 ධන c. දෙවෙනි නීතියට උදාහරණයක්. ඊළඟට අපිට පුළුවන් මේ ගානෙන්ම කතා කරන්න අඩු කිරීම තියෙනවා නම් මේ ආකාරයටම සුළු කරලා ගන්න පුළුවන්. ඒක පහසුයි. ඒතර මේ ඊටාම සරල නීති ටිකක් ඉගෙනනවා. ඒ නීති සඳහා උදාහරණ තුනක් දුන්නා අවශ්‍ය නම් යාගන්න. ඊළඟට බලමු අපි ඊට පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ වගේ ගානක් හදන්නේ කොහොමද කියලා. dx. මෙතෙන්දී ඔබට පේනවා ඇති අර අවකලනය කරනවා වගේම සීමාව ගන්නවා වගේම මෙතෙන්දිත් අපිට පුළුවන් අනුකලන ලකුණෙන් නියතයන් එළියට ගන්න. එතකොට මේක ලියන්න පුළුවන් x වල ඍණ 3 කියලා. මේක
ඍණ 1 නෙවෙයි තියෙන්නේ. එහෙමනම් අර මුලින්ම ඉගෙන ගත්ත තියරිය අනුව අපිට පුළුවන් මේක ලියන්න 4න් 3යි x වල ඍණ 3 ධන 1 බෙදීම ඍණ 3 ධන 1 ධන c. මේ ආකාරයේ සරල ගණන් අපිට හදන්න පුළුවන්. ඊළඟට අපි බලමු dx බෙදීම 1 ධන cos 2x වගේ ගන්න. ඔබ හිතනවා ඇති ඇයි මේක පාටම මේ වගේ ගාණක් දුන්නේ කියලා. මොකද අපි ත්‍රිකෝණමිතිය cos 2x අනුකලනය කළත් නැහැ. හරය තියෙන නීතිවල හරයක් ඒ කියන්නේ බෙදීම ව්‍යාකාරයකින් දුන්නෙත් නැහැ. මේ වගේ එකක් දුන්නේ ඇයි කියලා. නමුත් අපිට පුළුවන් සුළු කිරීම මගින් අපහසු ගණන් පහසු ගණන් බවට පරිවර්තනය කරගන්න. ඔබ දන්නවා මේ වෙනකොට cos 2x කියලා කියන්නේ 1 ඍණ 2යි sin වර්ගය x. එහෙම නැත්නම් 2යි cos වර්ගය x ඍණ 1 කියලා. එමනම් 1 ධන cos 2x කියන්නේ මොකද්ද? 1 ධන cos 2x කියන්නේ 2යි cos වර්ගය x. මේක ගන්න පුළුවන් අපිට මේක භාගය නියතේ එළියට අනුකලනය dx බෙදීම cos වර්ගය x. මෙතන තියෙන එකයට cos වර්ගය. එකයට cos වර්ගය කියන්නේ මොකක්ද? sec වර්ගය x. නම් භාගයයි sec වර්ගය x. දැන් ඔබට මතක ඇති අර ත්‍රිකෝණමිතිය අනුකලනය වගුවේ sec වර්ගය කවුරු අවකලනය කරාමද sec වර්ගය ආවේ? tan x අවකලනය කරාම sec වර්ගය ආවා. නම් sec වර්ගය අනුකලනය කරාම එන්න ඕන tan x. tan x ධන c. ඒතර අපහසු ගාණක් අපි පහසු ගාණක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. ඊළඟට ඔය ආකාරයටම මම දෙන්නම් තවත් ගණනක්. අපි මේ ඉස්සෙල්ලා ගුණිතයක් ගැන කතා කරේ නැහැ. නමුත් අපිට පුළුවන් ගුණිතයට නීතියක් දුන්නේ නැහැ. අපි අවකලනය කරනකොට නම් ගුණිතයක අවකලනය කියලා වෙනම නීතියක් පාවිච්චි කරා. මෙතෙන්දී එහෙම දෙයක් දුන්නේ නැහැ. දැන් මේක එහෙම නීතියක් දුන්නේ නැති වුණාට අපිට පුළුවන් මේක සුළු කරගන්න. x ඝනය ධන x වර්ගය ඍණ x ඍණ 1. එතකොට අපි අර ඉගෙනගත්ත අනුකලනීය නීතිය අනුව මේක කොටස් වලට කඩලා අපිට පුළුවන් අනුකලනය කරන්න. අනුකලනය x ඝනය dx ධන අනුකලනය x වර්ගය dx ඍණ අනුකලනය x dx ඍණ dx කියලා. දැන් ඔබ දන්නවා මුල්ම නීතිය අනුව x ඝනය dx අනුකලනය කරාම ඉන්නේ x4 වෙනි බලය බෙදීම 4. ධන මෙතෙන්දී x3 වෙනි බලය බෙදීම 3. x වර්ගය බෙදීම 2 ඍණ x මොතන x බිඳුවේදී බලය වගේනේ තියෙන්නේ. එතකොට x ධන c. මේ c කියන නියතය අපි හැම වෙලාවෙම ලියන්නම අවශ්‍යයි. විභාගයේදී මේ නියතය අනිශ්චිත අනුකලනයේදී c නියතය නොලියුවොත් ඔබට ලකුණු 5ක් අහිමි වෙලා යනවා. ඒ නිසා මතක තියාගන්න නියතය ලියන්නම අවශ්‍යයි. ඊළඟට අපි බලමු ඒ ආකාරයටම මෙතෙන්දි අපි බෙදීමක් හදන්න දන්නේ නැහැ. බෙදීම පිළිබඳ නීතියක් අනුකරණය දන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් මේක තනි පදයෙන් පදය බෙදලා මේ ආකාරයට ලියන්න. x පස්වෙනි බලය බෙදීම x වර්ගය කියන්නේ
dx. මේක ලියන්න පුළුවන් අපිට x තුන්වෙනි බලය ධන 2x වර්ගය ඍණ 1 ධන x වල ඍණ දෙවෙනි බලය. මේක අනුකලනය කරන්න ඔබ දන්නවා මේ වෙනකොට. ඉතාම පහසුයි. x 4 වෙනි බලය බෙදීම 4 ධන දෙවරක් x 3 වෙනි බලය බෙදීම 3 ඍණ 1x ධන x වල ඍණ 2 ධන 1 බෙදීම ඍණ 2 ධන 1 ධන c. මේ ආකාරයට අපිට පුළුවන් අපහසු ගණන් තියෙනවා නම් අපිට පහසු ගණන් වලට පත් කරගන්න. ඒ වගේ තවත් ගණනක් දෙකක් මම දෙන්නම්. tan වර්ගයේ x කොහොමද අපි අනුකලනය කරන්නේ? tan වර්ගයේ x. ඔබ බලන්න කවුරුවත් අවකලනය කරාම tan වර්ගයේ x එනවද? කවුරුවත් ත්‍රිකෝණමිතික ශ්‍රිතය අවකලනය කරාම tan වර්ගයේ x එනවා. එන්නේ නැහැ. එහෙනම් අපිට එක සැරේට ලියන්න බෑ. නමුත් අපි දන්නවා මූලික සරල සාම්‍ය අනුව එක ධන tan වර්ගයේ x කියලා කියන්නේ sec වර්ගයේ x කියලා. එහෙමනම් අපිට පුළුවන් වෙනවා මෙතෙන්දී tan වර්ගයේ x එනවට sec වර්ගයේ x ඍණ 1 ගන්න. නැවතත් අර නීති පාවිච්චි කරලා sec වර්ගයේ x dx ඍණ අනුකලනය dx. ඒකට sec වර්ගයේ x කියලා කියන්නේ අනුකලනය කරාම tan x ඍණ x ධන c. ඒ ආකාරයේ තවත් සරල ගණනක් මම දෙන්නම්. dx බෙදීම අනුකලනය dx බෙදීම sin වර්ගයේ x බෙදීම 2 cos වර්ගයේ x බෙදීම 2. හොඳින් බලන්න ගන්න දිහා. මේක අපි උඩට ගත්තත් එන්නේ cos වර්ගයේ x sec වර්ගයේ x. ඒත් අපි අනුකලනය කරන්න දන්නේ නැහැ. නමුත් මේක කළ යුතුයි. අපිට හුරු පුරුදු ගතියක් තියෙනවා. sin x බෙදීම 2 cos x බෙදීම 2 කියන එක සඳහා තනි පදයක් ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒකට උත්සාහ දරමු. අපි ඒක ගත්තොතින් අපිට පුළුවන් වෙනවා මේ ආකාරයට ලියන්න අනුකලනය dx sin x බෙදීම 2 cos x බෙදීම 2 මෙතෙන්ට දෙකේ ඉලක්කම දැම්මොත් අපි කරලා තියෙනවා 4ක් මෙතනට අරන් තියෙනවා වැඩිපුර. දැන් ගාන හරිනේ දෙකේ වර්ගය 4 4ට 4 කැපුණා. sin වර්ගයේ x බෙදීම 2 cos වර්ගයේ x බෙදීම 2. දැන් මේක තව දුරටත් සුළු කිරීම මගින් අපිට පුළුවන් dx බෙදීම මේ තියෙන්නේ sin x එහෙනම් sin වර්ගයේ x. ඒත් sin වර්ගයේ x අපිට පුළුවන් උඩට ගන්න cosec වර්ගයේ x dx කියලා. ඒතර cosec වර්ගයේ කවුරු අවකලනය කරාම දෙන්නේ ඍණ cot x අවකලනය කරාම ඒ කියන්නේ cosec වර්ගයේ x අනුකලනය කරාම අපිට ලැබෙනවා cot x අවකලනය කරාම ඉන්නේ ඍණ cosec වර්ගයේ x නේ. එහෙනම් cosec වර්ගයේ x අනුකලනය කරාම ඉන්න ඕන ඍණ cot x කියන්නේ. ඍණ cot x ගන්න සීමේ 4 නියතේ මෙතන. මේ ආකාරයට දැන් ඔබට පේනවා ඇති බැලූ බැලමට අපහසුයි කියලා හැඟෙන ගණන් බොහෝ ගණන් අපිට පුළුවන් වෙලා තියෙනවා පහසු ගණන් බවට පරිවර්තනය කරන්න. ඒ වගේම මම තව හොඳ ගණනක් දෙන්නම් ඔබට. එක ඍණ cos වර්ගයේ x බෙදීම එක ඍණ cos වර්ගයේ x බෙදීම 1 ධන cos 2x. ආරම්භ වුණ හැටියෙම මේ වගේ ගාණක් දුන්නට මෙහෙම බැලු බැලමට ගාණ අමාරු වුණාට අපිට පුළුවන් මේක සුළු කරන්න. එක ඍණ cos වර්ගය කියන්නේ sin වර්ගයේ x dx. එක ධන cos 2x කියන්නේ අපි දන්නවා cos 2x සමානයි එක ඍණ 2 sin වර්ගයේ x. එහෙම නැත්නම් 2 cos වර්ගයේ x
ඍණ 1. එහෙනම් එක ධන cos 2x කියන්නේ 2 cos වර්ග x. ඒ කියන්නේ භාගයයි tan වර්ග x dx. ඒතර මුලදී tan වර්ග x dx ගානක් හදලා ඇති. tan වර්ග x එක සැරේට අපිට අනුකරණය කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේක ලියන්න sec වර්ග x ඍණ 1 කියලා ලියලා අනුකරණය කරන්න පුළුවන්. දැන් ඔබට පේනවා ඇති අපහසු වගේ පේන ගණන් සුළු කිරීම මගින් අපිට සුළු කිරීමෙන් පහසු තත්වයට අරගෙන අනුකරණය කරන්න පුළුවන්. අපි දැනට ඉගෙනගෙන තියෙන්නේ ඊටාම කුඩා නීති දෙකක් පමණයි. ඊළඟට අපි බලමු දෙකයි x ධන 10 අපිට තොත්සාදයක් කියලා හිතනවා මෙහෙම ගන්නකො 10 වෙනි බලය අනුකරණය කරා. දැන් මේක අපිට පුළුවන් ඕනම් ප්‍රසාරණය කරලා අනුකරණය කරන්න. මේක ප්‍රසාරණය කරනවා කියන්නේ ටිකක් කරදරකාරී වැඩක්. අපි ප්‍රසාරණය කරන්නේ නැතුව ආදේශයක් මගින් මේ ගාන වෙනස් කරගන්න. මම කියනවා t සමානයි 2x ධන 13 කියලා ගන්න. ඒ කියන්නේ t x අනුව වෙනස් වෙනවා. එහෙමනම් මේක මට ලියා ගන්න පුළුවන් dt යට dx ඒ වෙනස් වීම 2යි. මේ ගාන මට පුළුවන් පෙරලා ගන්න t වල 10 වෙනි බලය දාමනීතිය යටතේ මේක ලියන්න පුළුවන් මට dx යට dt කියලා. දැන් ඔබට පේනවා ඇති t වල 10 වෙනි බලය dx යට dt කියන්නේ භාගයයි dt. ඒතර භාගය නියතයක් එළියට ගත්තා. අනුකලනය t වල 10 වෙනි බලය dt විශේෂ අනුකලනය කරන්න. නැවතර මුල් ආකාරය. එතකොට එනවා භාගයයි t වල 10 ධන 1 බෙදීම 11 ධන c. නමුත් t කියන එක ගාන දීලා තිබුණේ නැහැ ගානේ. අපි තමයි t ගත්තේ. එහෙනම් අපිට වෙනවා එක හදන්න. t කියන්නේ 2x ධන 13. ඒක 11 වෙනි බලය බෙදීම 11 ධන c කියලා ගන්න පුළුවන්. දැන් ඔබට මතක් වෙනවා ඇති ඔබ මේ පාඩම් කරලා තියෙන්නේ. එහෙමනම් මෙතෙන්දී මේ ගාන අනුකලනය කරාම අපිට දැන් ඇවිල්ලා තියෙනවා භාගයයි 2x ධන 13 බෙදීම 11 වෙනි බලය ධන c කියලා. එහෙමනම් මේ a සහ b කියන්නේ නියත නම් අනුකලනය ax ධන b ගේ n වෙනි බලය dx මෙතෙන්දිත් මම පාවිච්චි කරන්නේ සමාන අසමානයි ඍණ එක නම් මේ විදියට ගත්තොත් 1ට a 2යි ax ධන b ගේ n ධන 1 බෙදීම n ධන 1 ධන c වෙනවා. එතකොට ඔබට පේනවා ඇති මෙතෙන්දි වෙලා තියෙන දේ ax ධන b ගේ n වෙනි බලය අර විදියට මෙන් ධන 1 බෙදීම n ධන 1 x වල සංගුණකයේ a අවකලනයේදී අපි ඒ වලින් වැඩි කරා. එමන අනුකලනයේදී වෙලා තියෙන එකේ පරස්පරයෙන් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒතර මේ ආකාරයෙන්ම තමයි 1ට කියලා දීපු වෙලාවේදී අපිට එතෙන්දිත් ගන්න පුළුවන් මේ ආකාරයටම අනුකලනය 1ට 2x ධන 13 dx නම් මෙතෙන්දිත් අපි ගන්නවා t සමානයි 2x ධන 13 dt යට dx සමානයි 2යි. මේ ගාන නිව්වා 1ට t dx යට dt සමානයි අනුකලනය 1ට t dx යට dt කියන්නේ ත්‍රිභාගයේ නියතයක් අනුකලනය 1ට t dt ඒ කියන්නේ භාගයයි ln t ධන c. ඒතර ln t කියලා කියන්නේ 2x 13 ධන 13. ඒතර මේ ආකාරයෙන්ම වෙනවා. එහෙමනම්
එක යට තියෙන අවස්ථාවේදී මේක කියන්නේ n සමානයි ඍණ 1 වෙන අවස්ථාවේදී මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ආකාරයට. n සමානයි ඍණ 1 විට එකයට a ln ax ධන b ධන c. ඒ කියන්නේ මේක මෙහෙම ලිව්වනම් පැහැදිලි මම හිතන්නේ එකයට ax ධන b. තර මුල්ම නීති දෙක දුන්නා. ඒ අනුව මේ ආකාරය ගන්නොත් අපිට මේ විදිහට ආදේශයකින් තොරව එක සැරේ පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. මම ඒක එන හැටි ඔබට පැහැදිලි කරලා දීලා තියෙන්නේ මේ වෙලාවේ. එහෙමනම් අපි බලමු ඊළඟට fx x විශේෂයෙන් අවකලනය කරාම අපිට ලැබෙනවා f dash x. fx අවකලනය කරාම අපිට ලැබෙනවා f dash x. එතකොට මෙන්න මේ වගේ ගානක් දුන්නා. අනුකලනය කරන්න කියලා. දැන් අපි කොහොමද මේක අනුකරණය කරන්නේ? අපිට අමාරුම සෑම අවස්ථාවකදීම අපි ආදේශයක් ගන්නවා. එතෙන්දි මම ගන්නවා ආදේශය t සමානයි fx කියන ආදේශයට මම යනවා. t සමානයි fx. එහෙමනම් dt යට dx සමාන වෙන්නේ f dash x. මේ ගාන මට වෙනස් කරන්න පුළුවන්. f dash x බෙදීම fx නැවත දාම නීතිය මම පාවිච්චි කරනවා dx යට dt අනුකලනය f dash x මෙතන t dx යට dt කියන්නේ එකයට f dash x dt. මේක සමානයි අනුකලනය එකයට t dt. දැන් ඔබ දන්නවා එකයට t dt කියන්නේ මොකක්ද? ln t ධන c. ඒ කියන්නේ ln fx ධන c. නම් මේකත් නීතියක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. f dash x කියන්නේ හරයේ අවකලන සංගුණකය ලවයේ පවතිනවා නම් අනුකලනය කරාම ලැබෙන්නේ ln fx ධන c. ඒ කියන්නේ හරයේ අවකලන සංගුණකය ලවයේ තිබුණා නම් ln හරය තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මේ සඳහා හොඳම උදාහරණයක් මම දෙන්නම්. අපි දැන් මුලදී අපිට බැරි වුණානේ tan x අනුකලනය කරන්න. ඒ කියන්නේ කවුරුවත් අවකලනය කරලා tan x ආවේ නැහැ. අපි බලමු මෙතෙන්දී කොහොමද tan x අනුකලනය කරන්නේ කියලා. මේ අවස්ථාවේදී අපිට පුළුවන් tan x ලියා ගන්න sin x බෙදීම cos x කියලා. එතකොට sin x බෙදීම cos x ආකාරයට මේක ලියුවොත් හරයේ අවකලන සංගුණකය cos x වල අවකලන සංගුණකය cos x අවකලනය කරාම ඍණ sin x එයි. එතකොට මේක ලියන්න පුළුවන් අපිට ඍණ sin x බෙදීම cos x dx. දැන් හරය අවකලන සංගුණකය ලවයේ තියෙන. එහෙනම් මේක සමාන වෙනවා මේ ඍණ ලකුණ මේ ln හරය. ඒ වගේම ඔබ බලන්න cot x වලත් අවකලන සංගුණකය මේ විදිහට හොයන්න පුළුවන් අපිට. cot x වල අවකලන සංගුණකය වෙන්නේ sin x වල අවකලන සංගුණකය cos x වෙනවා. එහෙනම් මේකට කියන්න පුළුවන් ln sin x ධන c. දැන් එතකොට මූලික මුල් අවස්ථාවේදී මම sin x cos x අවකලනය කරන හැටි කියලා දුන්නා. නමුත් tan x cot x කියලා දුන්නේ නැහැ.
නම් මෙන්න මේ තියරිය අනුව tan x cot x කියන එක අවකලනය කරලා අපිට මේ ආකාරයට ගන්න පුළුවන්. තවත් මේ තීරිය පාවිච්චි කරලා හදන්න පුළුවන් ඉතා සරල ගණන් දෙක තුනක් මම දෙන්නම් මේ අවස්ථාවේදීම. x බෙදීම x වර්ගය ධන 1 වගේ ගණනක් දුන්නාම අපිට අර බෙදීම පාවිච්චි කරන්නත් බෑ. x බෙදීම x වර්ගය ධන 1. ඒ කියන්නේ හරේ මාත්‍රය කුඩා වුණා නම් අපිට තුන දීර්ඝාකාරයට ඒ කියන්නේ කොටසෙන් කොටස බෙදාගෙන යන්න මේෙන් දිහෙන් බෙදීමක් කරන්න බෑ. නමුත් අර මේ තියරිය අනුව අපි බලන්න පුළුවන් මෙයාගේ අවකලන සංගුණකය උඩ තියනවාද කියලා. එයාගේ අවකලන සංගුණකය නම් වෙන්නේ 2x. එහෙනම් අපිට පුළුවන් මෙතෙන්ට 2x දාගෙන අපි අර ගත්ත දෙකේ ඉලක්කම මෙතනින් කැපෙන ආකාරයට හදාගන්න. දැන් මෙතෙන් දිනනවා භාගයයි හරි අවකලන සංගුණකය ලැබෙයි තියෙනවා. භාගයයි ln x වර්ගය ධන 1. ධන 100. හරි අවකලන සංගුණකය ලැබෙයි තියෙන ආකාරයට අපි හදාගෙන තියෙනවා. e වල 3x e වල 3x ධන 1 dx. මෙතනත් අපිට අවශ්‍ය නම් පුළුවන් e වල 3x අවකලනය කරාම එන්නේ 3i e වල 3x. එහෙනම් මේක ලියමු අපි 3i e වල 3x. අපි දාගත්ත 3 ඉලක්කම මේ ආකාරයට සුළු කරගන්නවා. දැන් මේක සමානයි 3න් 1යි ln e වල 3x ධන 1. මේ තියරිය භාවිත කරලා අපිට මේ ආකාරයට සරල ගණන් කිහිපයක් හදාගන්න පුළුවන්. ඊළඟට අපි බලමු තවත් තියරියක් පාවිච්චි කරන්න කොහොමද කියලා. මේකත් ඔබට මතක ඇති. මේකත් ඉතාම ප්‍රසිද්ධ තියරියක්. ඊළඟට අපි බලමු fx වල n වෙනි බලය තියෙනවා. මෙතන f dash x තියෙනවා. fx වල n වෙනි බලයක් තියෙනවා. අතන එහා පැත්තේ තියෙනවා f dash x. අර විදිහට මම ආදේශ කරනවා t සමානයි fx. ඒතකොට dt යට dx කියන්නේ f dash x වෙනවා. මේක දාම නීතිය දානවා මම අර විදිහටම. dx at dt වෙනවා. දැන් ආදේශ කරනවා t වල n වෙනි බලය මම මේක මේ විදිහටම ලියනවා පස්සේ සුළු වෙලා යන නිසා dx at dt කියන්නේ ඒක at f dash x dt. දැන් එන්නේ t වල n වෙනි බලය dt. මේක ඊටාම සරලයි. t කියන්නේ අපි විසින් ආදේශ කරගත්ත දෙයක්. එහෙනම් මෙතෙන්දී එන්නේ fx වල n ධන 1 බෙදීම n ධන 1 ධන 100. ඒතර මේ අවස්ථාවේදී මේක එන්න ඕන මෙතන තියෙන්න ඕන ශිතයේ නම් කිසි බලයක් එහා පැත්තේ තියෙන්න ඕන ඒකේ අවකලන සංගුණකය. එතකොට කිසිම අපහසුතාවයකින් තොරව අපිට පුළුවන් මේ ගාන හදන්න. අපි මේ වගේ ගානක් තව උදාහරණයක් හදලා බලමු. sin ගණයේ x cos x අපි බලමු කොහොමද අනුකලනය කරන්නේ කියලා.
දැන් මෙතෙන්දී sin x වල යම්සි මාපලයක් තියෙනවා. එයාගේ අවකලන සංගුණකය cos x වෙලා තියෙනවා. එහෙනම් අපේ මේ තියරිය හා සම්බන්ධයි. එහෙමනම් මේක අපිට කෙලින්ම ලියන්න පුළුවන්. sin 3 ධන 1 x 3 ධන 1 ධන c කියලා. ඒ කියන්නේ sin 4 වෙනි බලය x බෙදීම 4 ධන c ආකාරයට අපිට ලියන්න පුළුවන්. තවත් මේ වගේ උදාහරණ ගත්තොත් x මේ තියරියේ බොහෝ වෙලාවට මම දැකලා තියෙනවා ප්‍රශ්න පත්‍රයේදී විභාග ප්‍රශ්න පත්‍රයේ භාවිතා වෙලා තියෙනවා. බැලුමට එකපාරට බැලුවම මේ ගානේ අපිට එහෙම දෙයක් පේන්නේ නැහැ. නමුත් මේ ගාන අපිට පුළුවන් අවශ්‍ය නම් මේ විදිහට ලියා ගන්න. වාග්විනි බලය කියලා. දැන් අපිට පේනවා යම් කිසි ශ්‍රිතයක් තියෙනවා. එයාට යම් කිසි බලයක් තියෙනවා. මේ ශ්‍රිතයේ අවකලන සංගුණකය වෙන්න ඕන 2x. ඒතර මෙතන තියෙන x. එහෙනම් අපිට මේක ලියා ගන්න පුළුවන්. භාගයයි මේක මෙහාට අරගෙන ලියන්නම්කො මම 2x dx කියලා. දැන් හරි නේද? දැන් මේකේ අවකලන සංගුණකය මෙතන තියෙනවා. එහෙනම් මේකේ ඉන්නේ භාගයයි x වර්ගය ධන 1 භාගය ධන 1 බෙදීම 3 බෙදීම 2 ධන c. ඒ ඔය ආකාරයට බොහෝ ගණන් දෙන්න පුළුවන්. මේ ගණන් ටික අවශ්‍ය නම් ලියා ගන්න. අනුකලනය dx බෙදීම cos වර්ගය x වර්ගමූල 1 ධන tan x අනුකලනය tan inverse x වර්ගය 1 ධන x වර්ගය dx අනුකරණය dx බෙදීම xln x අනුකරණය dx බෙදීම sin inverse x එකරින් x වර්ගය. ඒතර මේ ගණන් දිහා බැලුවම ඔබට පේනවා ඇති මෙන්න මෙතෙන්දී මේ ගාන අපිට අවශ්‍ය නම් ලියා ගන්න තුන මෙහෙමනේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? හරය අවකලන සංගුණකයේ ලවයේ තියෙනවානේ. එහෙමනම් මේක මොකක්ද? ln හරය. මෙතෙන්දී මේ ගානත් අපිට තිබුණා. මේකත් එහෙම ලියන්න පුළුවන්නේ. ඒතර හරය අවකලන සංගුණකයේ ලවයේ තියෙනවා. මේකමනේ මම මේ ලියලා තියෙන්නේ. ඒතර ගාන පොඩ්ඩක් වෙනස් කරලා ලියාගත්තම අපිට පේනවා. දෙලිම මේකනත් තියෙන්නේ මොකද්ද? ln හරය. මෙතන මොකද වෙලා තියෙන්නේ? එක දන tan x. ඒතර මේකෙදි අපිට පුළුවන් මෙතන එකයට cos වර්ගය කියන එක sec වර්ගය කියලා ලියාගෙන sec වර්ගය x මේක ලියන්න පුළුවන් එක දන tan x ගේ ඍණ භාගය වෙනි බලය කියලානේ. දැන් එතකොට මේ ශ්‍රිතය අවකලන සංගුණකය වෙන්නේ sec වර්ගය x. එබනම් මේකේ ඉන්නේ එක දන tan x ගේ ඍණ භාගය ධන 1 ඍණ භාගය ධන 1කින් බෙදලා ධන c වෙනවා. ඒතර මේකත් අපිට ඒ ආකාරයටම හදාගන්න හැකි. tan වර්ගය tan inverse x වර්ගය වැඩි කිරීම එකට දැන් ඒ ගාන ලියන්න පුළුවන් tan inverse ගේ
tan inverse x ගේ වර්ගය වැඩි කිරීම එකයට එක දන x වර්ගය dx. එතකොට මේකේ අවකලන සංගුණකේ මෙතන තියෙනවා. ඒක බෙදීම එක දන x වර්ගය. මේකේ අවකලන සංගුණකේ මෙතන තියෙනවා නම් අපිට අර මුල් අවස්ථාව අර දෙවෙනියට ඉගෙන ගත්ත තියරිය තියෙනවා tan inverse x දෙක දන එක ඒක ගණන් බැලුවට අපහසු වුණාට අපි ඉගෙන ගත්ත තියරි හතරෙන් ඔය බොහෝ දේවල් ටික අපිට කරගෙන යන්න පුළුවන්. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ඔබට උගන්වන්න tan inverse x කියන සිතේ ප්‍රස්තාරය ඔබ දන්නවා. එහෙමනම් dx බෙදීම x වර්ගය ධන a වර්ගය. මේකේ අනුකලනය හොයන්නේ කොහොමද කියලා අපි බලමු. මේකේ a කියලා කියන්නේ නියතය. ඒ නියතය. ඒ නියතය. දැන් මෙතෙන්දි සෑම විටම ගණනක් අමාරු වෙන හැටි අපි කරන එකම දේ තමයි ඒ සඳහා ආදේශයන් ලබා ගැනීම. මෙතෙන්දිත් අපිට වෙනවා x සඳහා ආදේශයක් ගන්න. ඒතර ඔබට පේනවා ඇති මෙතන x සඳහා ආදේශයක් සඳහා සුදුසුම දේ තනි පදයක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ x සමානයි a tan theta වගේ එකක් ගත්තොත් අපිට පහසුයි. එහෙම වුණොත් dx යට d theta සමානයි tan theta අවකලනය කරාම වෙනවා අපිට sec වර්ගය theta. a වර්ගය tan වර්ගය θ ධන a වර්ගය මෙතනත් අර විදිහට dx යට d θ කියලා ගන්නවා. අපිට පුළුවන් විභාගය තුනක් ගණන් හදනකොට ආදේශ කරන එක ඉරක් ගහලා එහා පැත්තේ හදන්න. මෙතෙන්දී අපිට පුළුවන් a වර්ගයක් එළියට ගන්න. එතකොට එනවා tan වර්ගය θ ධන 1 dx යට d θ කියන්නේ a sec වර්ගය θ d θ. දැන් මෙතන තියෙන එක a එකක් එක කැපිලා ගිහිල්ලා එකයට a එනවා අනුකලනය එකයට එක දන tan වර්ගය කියන්නේ sec වර්ගය θ මෙතනක් තියෙනවා sec වර්ගය θ d θ. දැන් ඔබට පේනවා ඇති අවසානයේදී එන්නේ එකයට a d θ. හරි? දැන් එකයට a d θ අනුකලනය කරාම ඉන්නේ θ. ධනසි. දැන් මෙතන θ කියන්නේ මොකක්ද? tan θ කියලා කියන්නේ x යට a. එහෙනම් θ කියන්නේ tan inverse x යට a. එකයට a tan inverse x යට a. ධනසි. අන්න එහෙනම් අපිට ඉතා වැදගත් ප්‍රතිඵලයක් ලැබුණා. අපිට පුළුවන් අනුකලනය කිරීමේදී මෙන්න මේ ආකාරයේ සිතයක් අනුකලනය කරාම අපිට ලැබෙන පිළිතුර තමයි එකයට a tan inverse x යට a ධන හොඳින් බලන්න මේක දිහා dx බෙදීම x වර්ගය ධන a වර්ගය අනුකලනය කරාම ඉන්නේ එකයට a tan inverse x යට a ධන c. එහෙමනම් අපිට පුළුවන් මේ විදිහට මෙහෙම ගානක් දුන්නොත් දුයික වෙලාවකදී මේක හදාගන්න මේක සමානයි එකයට 3යි tan inverse x යට 3 ධන c. ඔක මේ ආකාරයට ලැබුණත් අපිට පුළුවන් මේකත් දෙන්න පුළුවන් අපිට එකයට 2යි tan inverse x ධන 1 බෙදීම 2. මොකද මේ 4 කියන එක 2 වර්ගය. දැන් c. එතන මම හිතන්නේ
ඔබට මේ වගේ ගණන් හදා ගන්න පුළුවන් වෙයි tan inverse පාවිච්චි කරලා. දැන් මම ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වෙනවා පරිමේෂිතවල අනුකලනය සෙවීම කියන එක. ඒ නිසා මුල් කොටස මම මෙතනින් නවත්තන්නම්. මේ තියරි ටික මතක තියාගන්න. ඒ කියන්නේ එක්සල n වෙනි බලය මම මතක් කරගෙන යන්නම් මේ ටික ඔක්කොම. එක්සල n වෙනි බලය dx අනුකලනය කරාම ලැබෙන්නේ එක්සල n ධන 1 බෙදීම n ධන 1 ධන c. ඒ වගේම තමයි මේකේ n අසමානයි ඍණ 1 ax ධන b ගේ n වෙනි බලය dx ඒකත් වෙන්නේ ax ධන b ගේ n ධන 1 බෙදීම n ධන 1 ධන c. මේ අවස්ථා දෙකේදීම n අසමාන වෙන එකයි. ඒ වගේම තමයි එකට x dx සමානයි ln x ධන c අනුකලනය. එකට ax ධන b dx එකට a ln ax ධන b ධන c. ඊළඟට මම කියා දුන්නා හරය අවකලන සංගුණිකේලා වේ තියනවා නම් fx f dash x dx සමානයි ln හරය ධන c. නැවත කියා දුන්නා fx ගේ යම්කිසි බලයක් f dash x මෙතන තියනවා නම් dx මේ අවස්ථාවෙත් එන්නේ fx ගේ n ධන 1 බෙදීම n ධන 1 ධන c. මෙතෙන්දිත් n අසමානයි ඍණ 1 වෙන්න ඕන. ඊළඟට මම කියා දෙපු තියරිය තමයි මතක් කරලා දෙපු තියරිය අනුකලනය x වර්ගය ධන a වර්ගය dx සමානයි එකට a tan inverse x at a ධන c. මම ඊළඟ දවසේ බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසින් එකට එහෙම නැත්නම් dx බෙදීම ax වර්ගය ධන bx ධන c ආකාරයේ පරිමේෂිත අනුකලනය කරන්නේ කොහොමද කියලා. ඒකට මම හිතන්නේ මේ පළවෙනි කොටස මෙන්න ඇති. සියලු දෙනාටම බොහොම ස්තුතියි.